අයිබෝන් පුතේදුවේ අදවසේ අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න පත්‍රාංක 51 සාකච්ඡා කරන්න. ඔබ පිළිතුරු ලියලා තියෙන ප්‍රශ්න පත්‍රය අතට අරගෙන සූදානම් වෙන්න ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ප්‍රශ්න පත්‍රාංක 51 බලන්න පළවෙනි ප්‍රශ්නේ භාණ්ඩයකට පවතින කිසියම් මිලක් යටතේ අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් පවතින විට එම මිල සමතුලිත මිලක් ලෙස නොසලකන්නේ ඇයිදැයි දක්වන්න. සමතුලිත මිලක් ලෙස නොසලකන්නේ ඇයිදැයි දක්වන්න. පුතේ අපි කියන මෙන්න මෙහෙම කොහොමද කියන්නේ? සැපයුම් කරුවන්ගේ අලෙවි සැලසුම් සැපයුම් කරුවන්ගේ අලෙවි සැලසුම් සහ ඉල්ලුම් කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් එකිනෙක තුලනය වන අවස්ථාව තමයි සමතුලිතය කියලා සලකන්නේ. අපිට ඉලක්කම් දැවොත් සමතුලිත මිල 10යි සමතුලිත ප්‍රමාණය 500. හරිද? සමතුලිත මිල 10යි සමතුලිත ප්‍රමාණය 500. එතකොට මේ නිෂ්පාදකයන්ගේ අලෙවි සැලසුම් පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ සැලසුම් එකිනෙක අනුකූල වන එකිනෙක සමාන වන අවස්ථාව තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? සමතුලිත. හරිද? දැන් බලන්න හොඳට මේ සමතුලිත මිලට වඩා වැඩි මිලක් අපි ගත්තොත් සමතුලිත මිලට වඩා වැඩි මිලක් ගත්තොත් මේ බලන්න මිල 15 යටතේ මොකද තියෙන තත්ත්වය? මිල 15 යටතේ මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම වෙළඳපොලේ හට ගන්නවා පුතේ අධි සැපයුම නැත්තම් වෙළඳපොලේ හට ගන්නවා පුතේ භාණ්ඩ අතිරික්තය. ඒකේ ප්‍රතිඵලය තමයි පුතේ සැපයුම් කරු අතර භාණ්ඩය අලෙවි කර ගැනීමට තරගයක් නිර්මාණය වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි සැපයුම් කරු අතර භාණ්ඩය අලෙවි කර ගැනීමට තරගයක් නිර්මාණය වෙනවා. මේ සැපයුම් කරු අතර ඇතිවන තරගයේ ප්‍රතිඵලය භාණ්ඩයේ මිල පහළ වෙනවා. මේකට අපි නමකුත් කිව්වා යටිකුරු මිල පීඩනයක් හටගන්න. හරිද? right. ඒ වගේම සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් වලදී අපි ගොත් මිල පහේදී හරිද? මිල පහේදී වෙළඳපොලේ භාණ්ඩ හිගයක් නිර්මාණය වෙනවා. අපි කියනවා අධි ඉල්ලුම නැත්නම් භාණ්ඩ හිගයක් නිර්මාණය වෙනවා. හිගයක් නිර්මාණය වෙලා පුතේ වෙන්නේ මොකද්ද? ගැනුම්කරු පාරිභෝගිකයෝ භාණ්ඩය මිලදී ගන්න තරගයක් ඇති කරගන්නවා. පාරිභෝගිකයෝ පොර කනවා භාණ්ඩය ඉල්ලලා. අන්න පාරිභෝගිකයන්ගේ තරගය නිසා මිලදී ගන්න තියෙන තරගය නිසා භාණ්ඩ මිල හිමීට මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මේකට අපි නමක් කො මොකක්ද? උඩුකුරු මිල පීඩනය. එහෙනම් පුතේ බලන්න හොඳට අධි සැපයුමක් ඇති වුණොත් මිල අඩු වෙන්න පහළට තෙරපෙනවා බලපෑම ඇති. අධි ඉල්ලුමක් ඇති වුණොත් මිල ඉහළට වෙනස් වෙන තෙරපෙනවා. හැබැයි පුතේ සමතුලිත මිලේදී හරියටම ඉල්ලුමට සැපයුම සමානයි. අධි ඉල්ලුමකුත් නැහැ, අධි සැපයුමකුත් නැහැ. වැදගත් වචනේ පුතේ. වෙළඳපොළ මිල
ප්‍රමාණය වෙනස් වන බලවේග තුලනය වෙනවා. වෙළඳපොළ මිල වෙනස් වෙන බලවේග බලන්න. මේ හරියදී පහළට තල්ලු වෙන බලවේගය. වෙළඳපොළ බලවේග මිල අඩු කරන්න පෙළඹෙනවා. මේ තත්ත්වයේදී වෙළඳපොළ බලවේග භාණ්ඩ මිල වැඩි කරන්න පෙළඹෙනවා. හැබැයි මෙන්න මෙතෙන්දී පුතේ මිල අඩු වීමකුත් නැහැ, වැඩි වීමකුත් නැහැ. මිල වැඩි වෙන්න බලපෑමකුත් නැහැ, අඩු වෙන්න බලපෑමකුත් නැහැ. අන්නේ අවස්ථාව තමයි මොකක්ද? සමතුලිත. ඔන්න ඔය සිද්ධිය තමයි පුතේ මේ ප්‍රශ්නෙන් අපෙන් බලාපොරොත්තු වෙන පැහැදිලි කිරීම. හොඳට බලන්න. භාණ්ඩයකට පවතින කිසියම් මිලක් යටතේ අදිල්ලුමක් හෝ අධිසැපයීමක් නොපවතින විට එම මිල සමතුලිත මිලක් ලෙස නොසලකන්නේ ඇයිදැයි දක්වන්න. හරිද? යා. මෙන්න මේ රූප පොඩ්ඩක් දාගන්න පුතේ ටක් කරලා. ප්‍රශ්න අංක දාලා. කටවට්ටක් ගාලා ඉක්ම කරලා දාගන්න. හරි. ලියන්න පුතේ. වෙළඳපළක් තුල සැලසුම් කරන ලද ඉල්ලුමත් සැලසුම් කරන ලද සැපයුමත් එකිනෙක අනුකූල වන අවස්ථාව වෙළඳපළ සමතුලිතයයි. අනුකූල වන අවස්ථාව වෙළඳපළ සමතුලිතයයි. හරිද? right. එතකොට යන්න මෙහිදී වෙළඳපළ මිල වෙනස් කරන බලවේග තුලනය වී පවතී. වෙළඳපළ මිල වෙනස් වීමේ නැඹුරුවක් නොපවතී. හරිද? right. රුලර් කරන්න පුතේ. රුලර් කරලා යන්න. මේක ලියමු ඊට පස්සේ. සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන් යටතේ වෙළඳපොලේ හටගන්නවා අධි සැපයුම. එවිට භාණ්ඩ වැඩි පුතේ. සැපයුම් කරුවන් භාණ්ඩය අලෙවි කර ගැනීම සඳහා භාණ්ඩය අලෙවි කර ගැනීම සඳහා තරංගයක් නිර්මාණය වෙනවා. ඒ තරංගයේ ප්‍රතිඵලය විදියට වෙළඳපළ බලවේග භාණ්ඩයේ මිල පහත දැමීමට ක්‍රියාත්මක වෙනවා. ලියන්න. සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන්වලදී
සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන්වලදී අධිසැපයුමක් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වේ. වෙළඳපොළ තුල ඇති වේ. වෙළඳපොළ තුල ඇති වේ. එවිට සැපයුම්කරුවන් අතර භාණ්ඩය අලෙවි කර ගැනීම සඳහා තරඟකාරීත්වයක් නිර්මාණය වේ. එවිට සැපයුම්කරුවන් අතර භාණ්ඩය අලෙවි කර ගැනීම සඳහා තරඟකාරීත්වයක් නිර්මාණය වේ. තරඟකාරීත්වයක් නිර්මාණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩයේ මිල පහත වැටීමට දැමීමට වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වේ. හරිද? right. එහෙනම් පුතේ මේ හරිය මිල සමතුලිත මිලක්සේ අපි සලකන්නේ ප්‍රශ්න කියේ විදිහට. හරිද? සමතුලිත මිලක්සේ සලකන්නේ නැහැ. ඇයි? අධිසැපයමක් තියෙනවා. හරිද? right. එතන ලැබෙන්නේ. ඒ අනුව අධිසැපයුමක් පවතින මිල සමතුලිත මිලක්සේ නොසැලකේ. අධිසැපයුමක් පවතින මිල සමතුලිත මිලක්සේ නොසැලකේ. right. ලියන්නේ රූලක් කරලා අපි අනිත් පැත්තට ලියමු. සමතුලිත මිලට අඩු මිල ගණන් යටතේ වෙළඳපොළ තුල අධි ඉල්ලුමක් නිර්මාණය වේ. එවිට පාරිභෝගිකයන් අතර භාණ්ඩය මිලදී ගැනීම සඳහා තරඟකාරීත්වයක් නිර්මාණය වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩයේ මිල ඉහළ දැමීමට වෙළඳපළ බලවේග ක්‍රියාත්මක වේ. වෙළඳපළ බලවේග ක්‍රියාත්මක වේ. හරිද? බලවේග ක්‍රියාත්මක නොවේ. ඒ අනුව අධි ඉල්ලුමක් පවතින මිල සමතුලිත මිලක් සේ නොසැලකේ. එහෙනම් පුතේ බලන්න අවසාන ඡේදය අපි ලියන්න කලින් කියමු. අධි සැපයුමක් තියෙනකොට සැපයුම වැඩි පහළට තෙරපෙනවා සමතුලිත මිලක් නෙවෙයි. අධි ඉල්ලුමක් තියෙනකොට ඉහළට තෙරපෙනවා මිල ඉහළට වැඩි වෙනවා. ඒ මිල සමතුලිත මිලක් නෙවෙයි. එහෙනම් සමතුලිත මිල කියන්නේ ඉල්ලුමට සැපයුම සමානයි. අධි ඉල්ලුමක් අධි සැපයුමක් නෑ. වෙළඳපළ මිල වෙනස් කරන බලවේග ක්‍රියාත්මක වෙන්නේ නෑ. රුල කරලා යුත්තේ. ඒ අනුව සමතුලිත මිලේදී අධි ඉල්ලුමක් අධි සැපයුමක් නොපවතින අතර වෙළඳපළ මිල වෙනස් කරන බලවේගද ක්‍රියාත්මක නොවේ. හොඳයි. right. යමු අපි ඊළඟ ප්‍රශ්න. ප්‍රශ්නාංක දෙකේ පොඩි වෙනසක් කරනවා පුතේ. සමීකරණ දෙක පොඩි වැරද්දක් තියෙනවා. ඒ නිසා සමීකරණ දෙක වෙනස් කරලා ලියා ගන්න පුතේ. QD සමානයි 600 ඍණ 5යි P. QS සමානයි ඍණ 150 ධන 10යි P වශයෙන් හදාගන්න. හරිද? සමීකරණ දෙක පොඩ්ඩක් වෙනස් කරගන්න පුතේ. QD සමානයි 600 ඍණ 5යි P. QS සමානයි ඍණ 150 ධන 10යි P වශයෙන් පොඩ්ඩක් හදාගන්න. හරිද? right. පළවෙනි ප්‍රශ්නය අහනවා පුතේ. වෙළඳපොළ සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. ටකල ගණනය කරමු. QD සමානයි QS. හරිද? right. 600 ඍණ 5යි P සමානයි ඍණ 150 ධන 10යි P. ඍණ 150 මෙහි ගේන්නේ 600 ධන 150 සමානයි 10යි P ඍණ 5යි P අරගෙන ගියාම ධන 5යි P. 600 150යි 750 සමානයි 15යි P. දෙපැත්තෙන් බෙදන්න පුතේ 15න් P සමානයි කීයද? 50. එහෙනම් සමතුලිත මිල කීයද පුතේ? 50. හරිද? right. සමතුලිත ප්‍රමාණය හොයමු. පළවෙනි ප්‍රශ්න උත්තරේ අයන් සමතුලිත ප්‍රමාණය හොයමු. QD සමානයි 600 ඍණ 5යි P. P දාමු කීයද? 50. QD සමානයි 600 ඍණ 250. QD සමානයි පුතේ කී 350
50යි. එහෙනම් පුතේ සමතුලිත ප්‍රමාණය 350යි. සමතුලිත මිල 50. දෙවෙනි ප්‍රශ්නය අහනවා පුතේ සමතුලිත මිලේදී ඉල්ලුම් නම්‍යතාව සහ ව්‍යාපාරිකයන්ගේ අයභාරය. සමතුලිත මිලේදී ඉල්ලුම් නම්‍යතාව සහ ව්‍යාපාරිකයන්ගේ අයභාරය. සමතුලිත මිලේදී ඉල්ලුම් නම්‍යතාව සහ ව්‍යාපාරිකයන්ගේ අයභාරය. මේ බලන්න. අපි කියමු සමතුලිත මිල 50යි. සමතුලිත ප්‍රමාණය 350යි. සමතුලිත ප්‍රමාණය 350යි. හරිද? right. පුතේ බලන්න. සමතුලිත මිලේදී ඉල්ලුම් නම්‍යතාව හරි. අපි දන්නවා පුතේ ඉල්ලුම් නම්‍යතාව. සමතුලිත මිලේදී ඉල්ලුම් නම්‍යතාව. අපි නම්‍යතාව සොයන සූත්‍රය අපිට මතක් වෙනවා මොකද පුතේ? ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේක පුතේ පළමු පදයෙන් කියවෙන්නේ බෑවුම්. අපි පළමු පදේ වෙනුවට බෑවුම දානවා. P බෙදීම QD. හරිද? පළමු පදේ වෙනුවට බෑවුම. ඒ අනුව පුතේ බලන්න. හරි ෂෝ. මේ තියෙන්නේ මොකක්ද? බෑවුම. මේ සමීකරණ ඍණ පහ කියන්නේ මොකක්ද? බෑවුම. B. අපෙන් අහන්නේ සමතුලිත මිලේදී. සමතුලිත මිල 50යි සමතුලිත ප්‍රමාණය 350යි. සමතුලිත මිල 50යි සමතුලිත ප්‍රමාණය 350යි. සුළු වෙනවා 50 වරක් 1යි 50 වරක් 7යි. 5 බෙදුවම 7න් එනවා පුතේ අගය. 5 බෙදුවම 7න් එනවා අගය ඍණ 0.7යි 1යි. එහෙනම් නම්‍යතාව සමතුලිත මිලේදී නම්‍යතාව ඍණ 0.7යි 1යි. අහනවා අයභාරය. අයභාරය කොහොමද වෙන්නේ? මිල වැඩි කරනවා ප්‍රමාණය. සමතුලිත මිල 50යි සමතුලිත ප්‍රමාණය 350යි. අයභාරය නෝ කියුත්තේ 17500. හරිද? right. ඊළඟ පාඩය අහනවා පුතේ සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය. හරිද? right. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය. ඊටම ලේසි පාරිභෝගික අතිරික්තය අපිට ඉල්ලුම් වක්‍රය විතරක් තිබුණා ඇති. මෙන්න ඉල්ලුම් වක්‍රය ගන්න කෙටි ක්‍රමේ මේ තියෙන්නේ 600. 600 කියන්නේ පුතේ මේ පටන් ගන්න තැන 600. මෙතනගේ ගන්නේ කොහොමද? මෙතනගේ ගන්නේ 600 බෙදනවා කියන්නේ 5. පුතේ 600 5න් බෙදුවම කීයද? 120. ඔන්න ඉල්ලුම් වක්‍රය. පටාස් ගන්න. ඔය තියෙන ඉල්ලුම් වක්‍රය. හරිද? right. දැන් අපි දන්නවා මිල 50යි ප්‍රමාණය 350. ඔන්න ඔතනින් තමයි යන්නේ මොකක්ද? සැපෙන් වක්‍රනෝමතිය. අපෙන් අහන්නේ පාරිභෝගික අතිරික්තය. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය කියන්නේ නිතරම මතක තියාගන්න මොකද පුතේ?
පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. ඔබ නිතරම මතක තියාගන්න කතාව මොකක්ද? නිතරම පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යටකොටස. දැන් මේ පාඩ කරපු කොටසේ වර්ගඵලය. පාරිභෝගික අතිරික්තය. කියමු පාරිභෝගික අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල ඍණ සමතුලිත මිල වැඩි කළා සමතුලිත ප්‍රමාණය. කීයද? 350. හරිද? 350. යා දෙකෙන් එක වැඩි කළා 70 වැඩි කළා 350. කීයද දෙන්නේ? 12250. පාරිභෝගික අතිරික්තය 12250. හොඳයි. යන් ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. කියනවා පුතේ බලන්න. භාණ්ඩයකට ඇති නම්‍යතාව එකට අඩු. භාණ්ඩයකට ඇති නම්‍යතාව එකට අඩු වගයක් ගැනීම කෙරෙහි බලපාන සාධක. එකට අඩු කියන තැන වරහන් ඇතුළේ යන අනම්‍ය. එකට අඩු කියන තැන වරහන් ඇතුළේ යන අනම්‍ය. එකට අඩු කියන තැන වරහන් ඇතුළේ යන අනම්‍ය. පුතාට තියරි පන්තියේ උගන්වලා ඇති මෙන්න මෙහෙම මාතෘකාවක්. මොකක්ද? නම්‍යතාව තීරණය කරන සාධක. නම්‍යතාව තීරණය කරන සාධක. මේ ප්‍රශ්නේ හැදෙන තියරි කොටස තමයි පුතේ නම්‍යතාව තීරණය කරන සාධක. හරිද? නම්‍යතාව තීරණය කරන සාධක. පුතේ නම්‍යතාව තීරණය කරන සාධක කියන්නේ මේක. භාණ්ඩයකට ඇති මිල ඉල්ලුම් නම්‍යතාව හරිද? භාණ්ඩයකට ඇති මිල ඉල්ලුම් නම්‍යතාව එකට වැඩි නම්‍යද? එකට වැඩිද? නැත්නම් නම්‍යද? එකට අඩුද? අනම්‍යද යන්න තීරණය කරන සාධක. ඔබට උගන්වලා ඇති තියරි පොතේ මොකක්ද? මාතෘකාව නම්‍යතාව තීරණය කරන සාධක. ඒ නම්‍යතාව තීරණය කරන සාධක යටතේ ඔබට උගන්වලා ඇති භාණ්ඩයකට ඇති මිල ඉල්ලුම් නම්‍යතාව එකට වැඩිද එකට අඩුද යන්න තීරණය කරන සාධක. එකට වැඩි නම් කියනවා නම්‍ය. එකට අඩු නම් කියනවා අනම්‍ය. නම්‍යතාව තීරණය කරන සාධක. පුතේ මම සාධක ටික ඔක්කොම මතක් කරගෙන යනවා. පළවෙනි එක තමයි ආදේශන සංඛ්‍යාව. ඔන්න මම කොටි කියාගෙන යනවා. හැබැයි ඒකෙන් අපිට අපෙන් අහන්නේ පුතේ මෙන්න මේ එකට අඩු වෙන්න බලපාන සාධක ටික. මම දැන් ඔක්කොම ටික කියාගෙන යනවා පුතාට මතක් වෙන්න. පළවෙනි එක ආදේශන සංඛ්‍යාව වැඩි නම් නම්‍යයි ආදේශන අඩු නම් අනම්‍යයි. සැපකින් නම් මේ මිලිලුම් නම්‍යතාව තීරණය කරන පළවෙනි සාධක මොකද? සලකා බලන භාණ්ඩයට ඇති ආදේශන සංඛ්‍යාව. ආදේශන සංඛ්‍යාව වැඩි නම් නම්‍යයි අඩු නම් අනම්‍යයි. දෙවෙනි එක භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යනවා. භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන වගේ. මතක කරමු. අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් අනම්‍යයි
සුකෝභෝගී භාණ්ඩයක් නම් නම්ය. භාණ්ඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුකෝභෝගී භාණ්ඩයක්ද යනවා. අත්‍යවශ්‍ය නම් අනම්‍යයි, සුකෝපභෝගී නම් නම්යයි. දෙක. තොර තුන්වෙනි. ආදායමින් වැයවන ප්‍රතිශතය. ආදායමින් වැයවන ප්‍රතිශතය අඩුයි නම් අනම්‍යයි, ආදායමින් වැයවන ප්‍රතිශතය වැඩි නම් නම්යයි. ඊළඟ එක මොකද? ආදායමින් වැයවන ප්‍රතිශතය. ආදායමින් වැයවන ප්‍රතිශතය අඩුයි නම් අනම්‍යයි, ආදායමින් වැයවන ප්‍රතිශතය වැඩි නම් නම්යයි. ඊට පස්සේ භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය. ඔබට මතකයි පටු නිර්වචනය, පුළුල් නිර්වචනය. ඒව මතක නැත්නම් පුතේ ටක් ගාලා තීරි පොත අරන් බලන්න. භාණ්ඩය පුළුල් ලෙස නිර්වචනය කළොත් අනම්‍යයි, පටු ලෙස නිර්වචනය කළොත් නම්‍යයි. භාණ්ඩය පුළුල් ලෙස නිර්වචනය කළොත් අනම්‍යයි, පටු ලෙස නිර්වචනය කළොත් නම්‍යයි. සබන් කිව්වොත් අනම්‍යයි, ලයිෆ් බෝයි කිව්වොත් නම්‍යයි. මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය. මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය අඩු නම් අනම්‍යයි, වැඩි නම් නම්‍යයි. මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය අඩු නම් අනම්‍යයි, වැඩි නම් නම්‍යයි. ඊළඟ භාණ්ඩයෙන් ලබාගත හැකි ප්‍රයෝජන සංඛ්‍යාව. ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි නම් අනම්‍යයි, අඩු නම් නම්යයි. හැබැයි අහන්නේ පුතේ බලන්න හොඳට. අපෙන් අහන්නේ නම්‍ය අනම්‍ය දෙකටම බලපාන හැටි නෙවෙයි. අපෙන් අහන්නේ මොකද පුතේ? නම් අනම්‍ය වෙන්න බලපාන සාධක. ඔයවන් දෙපැත්තටම ලියපු ටික පුතේ දැන් අනම්‍ය වෙන්න බලපාන ටික විතරක් ලියාගෙන යමු. ලැබුත් එක අනම්‍ය වෙන්න බලපාන සාධක. හරිද? වාක්‍යයක් ලියලා ලියමු පුතේ. මින් අදහස් වන්නේ මින් අදහස් වන්නේ භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව අනම්‍ය වීමට බලපාන සාධකයි. භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව අනම්‍ය වීමට බලපාන සාධකයි. අනම්‍ය වීමට බලපාන සාධකයි. පාලියාගෙන යමු පුතේ. 1. භාණ්ඩයට ඇති ආදේශන සංඛ්‍යාව අඩු වීම. පළවෙනි එක භාණ්ඩයට ඇති ආදේශන සංඛ්‍යාව අඩු වීම. භාණ්ඩයට ඇති ආදේශන සංඛ්‍යාව අඩු වීම. දෙවෙනි එක 2. භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වීම. 2. භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වීම. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වීම. ඊළඟ පාරිභෝගික ආදායමෙන් සුළු ප්‍රතිශතයක් වැයවන භාණ්ඩයක් වීම. පාරිභෝගික ආදායමෙන්
සුළු ප්‍රතිශතයක් වැයවන භාණ්ඩයක් වීම. ඊළඟ පුළුල් ලෙස නිර්වචනය කර ඇති භාණ්ඩයක් වීම. පුළුල් ලෙස නිර්වචනය කර ඇති භාණ්ඩයක් වීම. පුළුල් ලෙස නිර්වචනය කර ඇති භාණ්ඩයක් වීම. ඊළඟ මිල වෙනස් වීමෙන් පසු කෙටි කාලයක් ගත වී තිබීම. මිල වෙනස් වීමෙන් පසු කෙටි කාලයක් ගත වී තිබීම. ඊළඟ භාණ්ඩයෙන් ලබාගත හැකි ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි වීම. භාණ්ඩයෙන් ලබාගත හැකි ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි වීම. right. භාණ්ඩයෙන් ලබාගත හැකි වැඩි වීම. yeah. හොඳයි. ඊළඟ ප්‍රශ්න බලන්න. ප්‍රශ්න 4. ප්‍රශ්න 4 බලන්න. ප්‍රශ්න 4. ආදායම් ඉල්ලුම් නම්‍යතාව යන්නේ කුමක් අදහස් වේ? උදේ අපකෝ මෙන්න ආදායම් ඉල්ලුම් නම්‍යතාව කියන්නේ මේක. QD සමානයි ශ්‍රිතයක් වේ. P PN Y T EX ON. ඕකෙන් අපි උපකල්පනය කරනවා මෙන්න මේ පාරිභෝගික ආදායම හැර අනිකුත් සාධක ස්ථාවරයි. පැහැදිලිද? පාරිභෝගික ආදායම හැර අනිකුත් සාධක ස්ථාවර වෙලා තියෙද්දී පාරිභෝගික ආදායම හැර අනිකුත් සාධක ස්ථාවර වෙලා තියෙද්දී ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මැන්නොත් ඒකට කියනවා නමක් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ආදායම් ඉල්ලුම් නම්‍යතාව. එන කොහොමද? ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක ස්ථාවරව තිබිය. අනිකුත් සාධක මොකක්ද? ආදායම හැර අනික් සාධක ස්ථාවරව තිබිය. ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මැන්නොත් ඒකට කියනවා අපේ නමක් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. හරි චොක් නිර්වචනය කරන්න. යම් අවස්ථාවක යම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මැන දැක්වීම ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ඊළඟට කොහොමද ගණනය කරන්නේ? ආදායම් ඉල්ලුම් නම්‍යතාව කොහොමද ගණනය කරන්නේ? මෙන්න ඉර උඩ දානවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රතිශතය. ඉරයට දානවා ආදායම වෙනස් වීමේ ප්‍රතිශතය. එහෙනම් කොහොමද එන්නේ? EDY සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y ප්‍රතිශතය. හරිද? right.
හරි ලියමු කැටින් ඉල්ලුම කෙරෙහි බලපාන ඉල්ලුම කෙරෙහි බලපාන ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී පාරිභෝගික ආදායම වෙනස් වීමට සාපේක්ෂව පාරිභෝගික ආදායම වෙනස් වීමට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාව මැන දක්වන මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි හරිද right ආදායම් ඉල්ලුම් නම්‍යතාව පහත පරිදි මැන දක්වයි ආදායම් ඉල්ලුම් නම්‍යතාව පහත පරිදි ගණනය කරයි කොහොමද මේ ගණනය කරන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව සමානයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රතිශතය බෙදීම ආදායම වෙනස් වීමේ ප්‍රතිශතය ඩෙල්ටා Q D බෙදීම ඩෙල්ටා Y ප්‍රතිශතය අගාදාගන්න හරිද right යලි ඊට කිසියම් ලක්ෂයකට අදාළව ආදායම් ඉල්ලුම් නම්‍යතාව පහත පරිදි ගණනය කරයි මේක තමයි ලක්ෂ්‍ය නම්‍යතා සූත්‍රය right මොකක්ද ඊළඟ ප්‍රශ්න අහන්න බලන්න right yang ඊළඟ පශක පහ
පහත දැක්වෙන භාණ්ඩවල ස්වභාවය හෝ භාණ්ඩ අතර පවතින සම්බන්ධතාව හඳුනා ගන්න. ස්වභාවය හෝ භාණ්ඩ අතර පවතින සම්බන්ධතාව හඳුනා ගන්න. කියනවා අයන්න. මොකද අයන්නේ කියන්නේ? X භාණ්ඩේ මිල 10%කින් වැඩි වන විට මේ වගේ ලාටුට ඊතල පාවිච්චි කරන්න. X මිල 10%කින් වැඩි වෙනකොට ඔබ පොඩ්ඩක් බලන්න. නිතරම උගන්වද්දී පුතේ මම මොනවා හරි බෝඩ් එකේ ඔබට ලියනවා. නේද? ඊතලයක් හරි මොනවා හරි රූපයක් අඳිනවනේ. ඒක තමයි ඔබ විභාගයේදී අනුගමනය කරන්න ඕන ක්‍රමය. මේ ප්‍රශ්නේ පුතේ ඔක්කොම ටික ඔළුවට දාගන්නවට වඩා කියවන ගමන් යමක් අඳින්න රූපයක්. ඊතලයක් නේද? සමීකරණයක් මොනවා හරි දෙයක්. ඒතර අර මතකේ අර මුළු ප්‍රශ්නෙම මතක තියාගන්නවට වඩා ලේසියි. හරිද? රයිට් ඒ වගේම මතක තියාගන්නොත් කොරෝනාව පන්ති කරන්න බැරි වුණා කියලා අපි නිහඬව අතපය අකුලාගෙන ඉන්නේ. නේද? මේ පේනවනේ මොනවා හරි දෙයක් කරනවා. ඔබේ දැනුම වැඩි කරන්න. මොනවා හරි දෙයක් කරනවා. හරිද? රයිට්. මම ඔබෙන් බලාපොරොත්තු වෙන දේ තමයි මොකද්ද? මේ දෙන වැඩ ටික හරියට කරන්න. දෙන වැඩ ටික හරියට කරන්න. හොඳ ප්‍රතිඵලයකට අනිවාර්යෙන් වෙන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ මේ කොරෝනා කියන්නේ පොදුවේ බලපාපු ප්‍රශ්නයක්. පොදුවේ බලපාපු ප්‍රශ්නයක්. පුතාට විතරක් ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? එතකොට මේක පොදු තත්ත්වයක් නිසා කෙනෙකුට අසාධාරණයක් සිදු වෙන්නේ. ඒ නිසා පුතේ මේ අභියෝගකාරී අවස්ථාවේ හරිද? වඩා උත්සාහවත් වෙන්න ඕන. වඩා ධෛර්ය සම්පන්න වෙන්න ඕන. හරිද? අභියෝග මැදින් ලබන ජයග්‍රහණය සියල්ලට වඩා විශිෂ්ටයි. පැහැදිලිද? සියල්ලට වඩා විශිෂ්ටයි. ඒ නිසා පුතේ කවදාවත් මට මේ කොරෝනා පිට දාලා ඔබේ විභාගය සමත් වීමට හේතු සකස් කරගන්න සාධාරණීකරණය කරන්න එපා. හේතු හදාගන්න එපා. මේක පොදු තත්ත්වයක්. එනම පුතේ හැමෝටම බලපාපු සිද්ධියක්. පෞද්ගලිකව පුතේකට දුවෙකුට නෙවෙයි. එහෙනම් අපි වෙනදට වඩා වැඩියෙන් වැඩ කරනවා. වෙනදට වඩා උත්සාහවත් වෙන්න ඕන. වෙනදට වඩා ධෛර්ය සම්පන්න වෙන්න ඕන. તો අපේ පැත්තෙන් මගේ විෂය පැත්තෙන් අංශු මාත්‍ර තරම්වත් අඩුපාඩුවක් වෙන්න තියන්නේ. හරිද? රයිට්. යා X භාණ්ඩයේ මිල 10%කින් වැඩි වෙන විට Y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 105කින් අඩු වීම. Y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 105කින් අඩු වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් නේ. X මිල Y ඉල්ලුම් ප්‍රමාණය. බලන්න. X මිල වැඩි වෙනවා Y ගේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරියට මෙන්න මේ වගේ නේ පුතේ. සපත්තු මේස් වගේ. සපත්තු මිල වැඩි වෙනකොට මේස් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? සපත්තු මිල වැඩි වෙද්දී මේස් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මෙහෙම ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ පුතේ මොන භාණ්ඩද? අනුපූරක භාණ්ඩ. එනම් පුතේ ආයන් ලියන්න උත්තරේ X මිල Y ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝමීයව හැසිරී ඇත. මේවා අනුපූරක භාණ්ඩ. ලියන්න X මිල හා Y ඉල්ලුම් ප්‍රමාණය X මිල හා Y ඉල්ලුම් ප්‍රමාණය X මිල හා Y ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝමීයව හැසිරී ඇත. ප්‍රතිලෝමීයව හැසිරී ඇත. XY එකිනෙක අනුපූරක භාණ්ඩ වේ. XY එකිනෙක අනුපූරක භාණ්ඩ වේ. XY එකිනෙක
අනුපූරක භාණ්ඩ වේ. XY කෙනෙක් අනුපූරක භාණ්ඩ වේ. right යන් ඊළඟ. Y භාණ්ඩයේ මිල 10%කින් වැඩි වන විට අනිත් පැත්තට ගෙනුත් බලන්න. Y භාණ්ඩයේ මිල 10%කින් වැඩි වෙනකොට. මේ Y මිල 10%කින් වැඩි වෙනකොට. Y ගේ මිල 10%කින් වැඩි වෙනකොට Y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 5%කින් අඩු වෙනවා. Y ගේ ඉල්ලුම් ප්‍රමාණය 5%කින් අඩු වෙනවා. Y භාණ්ඩ ප්‍රමාණය 5%කින් අඩු වෙනවා. එතන පුතේ Y මිල Y ඉල්ලුම් ප්‍රමාණය. මිල ඉල්ලුම් නම් මෙතන බලන්න. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. මිල 100%කින් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 100%කින් අඩු වෙලා නම්‍යතාව 0.5යි. මොන භාණ්ඩයක්ද? අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක්. අපිට කියන්න පුළුවන් මේක මොනවද? අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ලැබු කටින් ආයතන කියන්නේ sorry y ගේ x ගේ y භාණ්ඩයේ මිල 10%කින් වැඩි වෙන විට y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 120කින් අඩු වී 105 නෙවෙයි 120කින් මෙතන 20යි කීයද දෙකයි එන මොන භාණ්ඩයක්ද නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් සුකෝපභෝගී භාණ්ඩයක් හරිද 120කින් අඩු වෙලා තියෙන්නේ ලියන්න y භාණ්ඩයට නම්‍ය ඉල්ලුමක් පවතී. නම්‍ය ඉල්ලුමක් පවතී. සුකෝපභෝගී භාණ්ඩයකි. සුකෝපභෝගී භාණ්ඩයකි. හරිද? right. ඊළඟ ඉයන් පාරිභෝගික ආදායම 10%කින් වැඩි වෙන විට ED y බලන්න පාරිභෝගික ආදායම 10%කින් වැඩි වෙන විට y වැඩි වෙනකොට 10%කින් ඉල්ලුම් ප්‍රමාණය 12%කින් වැඩි වී ඇත. ආදායම ඉල්ලුම් නම් තවල මේ දෙක අතර අනුලෝමීය සම්බන්ධයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද උත්තේ? සාමාන්‍ය භාණ්ඩයක්. පොඩ ආදායම ඉල්ලුම් නම් මේ තවත් බලමු. EDY සමානයි ඩෙල්ටා QD ප්‍රතිශතය බෙදීම ඩෙල්ටා y ප්‍රතිශතය. හරිද? right. ඉල්ලුම් ප්‍රමාණය බලන්න හොඳට. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රතිශතය 12යි. මිල වෙනස් වීමේ ආදායම වෙනස් වීමේ ප්‍රතිශතය 10යි. 1.2යි දන්න. එනම් දෙයක් කියනවා. මොකක්ද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව එකට වැඩි මොන භාණ්ඩයක්ද? සුකෝපභෝගී භාණ්ඩයක්. දැන් සුකෝපභෝගී භාණ්ඩය. දැන් යන්න ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන එකට වඩා වැඩි වී ඇත. ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන එකට වඩා වැඩි වී ඇත. එනම් සුකෝපභෝගී භාණ්ඩයකි. අවසානික බලන්න.
පාරිභෝගික ආදායම 10%කින් අඩු වෙන විට ආදායම 10%කින් අඩු වෙනකොට ඉසඩ් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 105කින් වෙනවා. ඉසඩ් ගේ ඉල්ලුම් ප්‍රමාණය 105කින් වෙනවා. මේ දෙක අතර තියෙන්නේ පුතේ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. පුතේ අපි දන්නවා ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝමීය සම්බන්ධයක් තියෙන්නේ බාල භාණ්ඩවල. ආදායම අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙන්නේ, ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙන්නේ බාල භාණ්ඩවල. හරිද? ලියන්න. ඉසඩ් භාණ්ඩය බාල භාණ්ඩයකි. ඉසඩ් භාණ්ඩය බාල භාණ්ඩයකි. බාල භාණ්ඩයකි. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් ප්‍රතිලෝමීයව හැසිරෙන්නේ බාල භාණ්ඩ සම්බන්ධයෙන්ය. ප්‍රතිලෝමීය හැසිරෙන්නේ බාල භාණ්ඩ සම්බන්ධයෙන්ය. හරිද? right. එහෙනම් අපි ඔන්න තවත් පුංචි ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡා කරමු. හරිද? ආයුබෝවන්. තෙරුවන් සරණයි.